එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්ද කියලා පටන් ගන්න ඕනේ එහෙමද නැද්ද? සැන්දේවක් කියලා පටන් ගමුද? මේ කට්ටිය අදහසක් අනුව මටත් හිතනවා ඉක්මනට පටන් ගන්න එක හොඳයි කියලා. මේක ඩෙඩ්ලයින් නම් සෙප්තැම්බර් 14 කියලා දීලා තියෙන්නේ නේද අසයින්මන්ට් එකේ. හරියටම තව මාසයක් තියෙනවා. මෙහෙමයි මට තියෙන ගැටලු ටික මේකේ බලද්දි. පළවෙනි එක තමයි මේක හදන්න කියලා තියෙනවා. දැන් PHP program HTML and PHP for the following. එතකොට create any MySQL databases. එතකොට මේ database file එකද අපි යවන්න ඕනේ. DB file එක කියන්නේ අපි database server එකෙන් ගිහිල්ලා ඒ අදාළ database එක copy කරලා mail කරන්න කියලාද කියන්නේ. HTML PHP දෙක නම් mail කරනවා කියමුකෝ කොහොම හරි. මේ ඒක නම් ෆයිල් එක ගන්න තියෙන්නේ. එතකොට ඒක එයා දාගෙන බලනවාද හරියට. ඒතර අපි database settings හදලා තියෙන ඒවා වැඩ කරන ඒවා කොහොමද කියලා ඔයාලා දැනුවත් මොකද්ද? ඒ කියන්නේ දැන් PHP එක ලිව්වහම ඒක local host එකට එයා දාගත්තොත් නිශ්චිතව දීලා නැන්නේ මේක කොහෙවත් මේ අහවල් database එක නම් කරද්දි database එක මෙහෙම නම් කරන්න එහෙම මුකුත් කියලාත් නැන්නේ. කාට හරි ඒ ගැන අදහසක් තියෙනවද? මේක හදන්න කියලා නේද කියන්නේ නැත්නම් plan එක ඇඳලා ඉවන්න කියලා විතරද කියන්නේ උඩ එකේ? කතා කරන්න කවුරු අදහසක් නැත්තම් දන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. මට නම් කිසිම අදහසක් නැහැ මම ලෙක්චර්ස් වලට හිටියේ ඇටෙන්ඩන්ස් මාක් කරන්න විතරයි. කාට හරි අදහසක් තියෙන කෙනෙක් ඉන්නවද කවුරුත් නෑ. අපේ අයියලා කවුරුත් නැද්ද අයියලා මල්ලිලා? මොකද්ද දැන් මං කරන්න කියලා හිතා ගන්නත් බෑ ඔයාලා. මේ අයිඩියා එකක් එන්නේ නැතුව මාළවි ඔව් චතුර මොකද්ද මේක කරන්න දැන් ඉතින්? මමත් ඔය ලෙක්චර්ස් වලට ඉඳලා නෑ මට ලොකු අයිඩියා එකක් නෑ මම ඒකයි කට්ටියට කතා කරමු කියලා මේක දැම්මේ. මම මෙහෙමයි මම මේක සාමාන්‍යයෙන් මට පෙන්වන්න පුළුවන් මේමයි මේක සිද්ධ වෙන්නේ කියලා. එතකොට හරි ඔයාලා තේරුම් ගන්න මේක යවන්න පුළුවන්ද කියන එක. හරි? ඔව් එදා එක දවසකුත් ඔය කතා කරද්දී ඔයා මට කිව්වා ඕක මේ යවන්න බැරි කතාවක්. දැන් ඒක තමයි ඒක ඒගොල්ලෝ එවන්න විදිහක් කිව්වනම් ඒ ගැන හිතලම අපිට හදන්න පුළුවන් මේකේ MySQL වලින් database එකක් හදන්න කියනවනේ table තුනක් තියෙන. ඊට පස්සේ ඒකේ one to one relationship එකක් තියෙන්න ඕන කියලා කියනවා අවම වශයෙන්. sorry one to many relationship එකක්වත් තියෙන්න ඕන කියලා කියනවා. නේද? cardinality එක කියලා කියන්නේ අපි ගණීයතාවේ ඒක බහු වෙන්න ඕන කියලා කියන අවම වශයෙන් එකක් table එකක්වත්. ඊට පස්සේ program ෆයිල් එකක් හදන්න ඕනලු මෙන්න මේ පහල තියෙන වැඩවලට නේද? ඒකෙදි පාවිච්චි කරන්න කියන්නේ HTML සහ PHP කියන දෙක. login screen එකක් ගන්න ඕනේ ඒකට. එතකොට PHP ඒ වලින් තමයි හදන්න වෙන්නේ. login is successful to display main page. login එක successful නොත් එහෙම main page එකකට යන්න කියලා කියනවා. You must display the link to following function. Insert data into all three tables. ඒ කියන්නේ අපේ program එක ඇතුලේ table තුනකට data insert කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් අර ඔයාලගේ දැන් data student teacher database හදනවා වගේ. Recordings for all tables using primary key. ඔව්. ඒ කියන්නේ retrieve කරන්නත් වෙනවා data. Edit record in tables. Deleting records in table.
create PHP programs to carry out function in 3. ඉතින් PHP වලින් තමයි ලියන්න කියලාත් කියන්නේ නේද? ABCD කියන ඒවා වැඩ කරන්න හැටි. දැන් ගයිස් එක ඉන්නවා. බබත් තරම් ඇවිල්ලා. ගයිස් එක අයිඩියා එකක් තේරෙනවද? මාත්මය ඇවිල්ලා බැලුවේ අයිඩියා එකක් ගන්න පුළුවන්ද කියලා. මේකෙන් මම යන්නම් වෙන ස්ක්‍රීන් එකකට. දැන් මේ තියෙන්නේ ওই වගේ එකක් තමයි. හරි. මේකේ sign up එකක් තියෙනවා දැන් මෙතන. මේ වගේ app එකක් නේ හදන්න කියන්නේ. දැන් මේකේ register වෙන්න ඕන form එකක් හදලා තියෙනවා. ඒතකොට මේකේ database එක මම හදලා තියෙනවා PHP myadmin වලින්. දැන් මෙන්න මෙතන පේනවා වලට මේ database එකේ පළවෙනි record එකක් මම මේ දාලා තියෙන එක. ඉතින් දැන් මේක මම මෙතන username එකක් අපි දාමු bed කියලා. password එක bed 1721. හැම දාලා මේක සබ්මිට් කරාම දැන් මේකේ මගේ පොඩ්ඩක් වැරදි මේක කෙලින්ම login page එකට ආවේ. මේක අතෙන්ට එන්න කියලා හදන්න දෙන්නේ. ඊට පස්සේ මෙතෙන්ට ගියාම දැන් මේකේ දැන් පළවෙනි රෙකෝඩ් එක විතරයි තියෙන්නේ. මම මේක රිෆ්‍රෙෂ් කරන්න. මෙතන රීලෝඩ් කරන්නම්කෝ. දැන් මෙන්න අර B8 කියලා දාපු රෙකෝඩ් එක ආව මෙතෙන්ට. database එකට. ඒකේ password එක අර MD5 කියන method එකකින් එන හින්දා ලොකුවටනේ පේන්නේ. ඒ කියන්නේ මෙතන mode එක වෙනස් වෙනවනේ. MD5 කියන method එකෙන් හින්දා මේක encrypt වෙනවා අපිට මටවත් කියවන්න බැරි වෙන මම දැම්මත්. දැන් මට ඕන නම් මේක රීසෙට් කරනවා. මෙහෙම දැන් මේ database එකට PHP myadmin use කරන්න කියලා තියෙනවා වගේ මට මතකයි ඒකේ. නෑ එහෙම කියලා නැද්ද? PHP විතරයි කියලා දෙන්න. PHP කමන්නේ ඉතින් PHP මේ SQL code ගහන්න නැතුව මේ PHP myadmin පාවිච්චි කරා කියලා ඒක ගැටලුවක් නෑ නේ. SQL code එකම එම්මත් කමන්නේ නෑ නේ. එතකොට දැන් මන්ට තියෙන ගැටලුව මේ ටේබල් එක ඩවුන්ලෝඩ් කරලා යවන්න නම් පුළුවන්. එක්ස්පෝර්ට් කරලා කොහොම හරි. SQL format එකෙන් මේක එක්ස්පෝර්ට් කර හැකියි මගේ මැෂින් එකේ. නේද? එහෙමද යවන්න ඕන කියන්න මට තේරෙන්නේ නැහැ මේක එවන්න ඊමේල් කරන්න කියලා තිබ්බට ඉතින් ඔයාලා ඔක්කොම කරන විදිහ. දැන් මේ මම මේ ඔන්ලයින් මයි කළේ. මොකද මම සර්වර්ස් ඉන්ස්ටෝල් කරේ නැහැ. එහෙම නැත්නම් අපිට මේ සර්වර් එකක් දාගන්න මම හිතුවා මේ විදිහට ඔයාලා දාලා ඇති වැම්ප් එක හරි එක්සැම්ප් එක හරි. නෝට්ස් අදලා තියෙන්න බෑනේ. දෙවින්ටත් තියෙන්නේ. මේ සර්වර්ස් දෙකෙන් මොකක් හරි යූස් කරනවද? ඊට පස්සේ මොනවද යූස් කළේ? මේකෙන් කොයි එකද යූස් කරන්නේ කට්ටිය? අයියෝ මොකුත් නෑනේ අදහසක්. මට තේරෙන හැටියට මේ යූස් කළේ සෑම්ප් එක. සෑම්ප් එකනේ. සර්කල් එකකින්. එතකොට දැන් මම මේක කළොත් කියලා දෙන්න දිගට කියලා දුන්නොත් කියලා දෙන්න වෙන්නේ එක්සැම්පල් වලින් කරලාමද? ඔයාලට ඒක මැනේජ් කරගන්න පුළුවන් වේද මම ඔන්ලයින් එකේ කළොත් එහෙම? නැත්තම් ඔයාලත් ඔන්ලයින් එකක්ම හදාගෙන කරනවද? අපි ඔක්කොම එක විදියකට හදලා යමු නේද?
නේද කෝකත් අවුලක් වෙන්නේ නැහැ එකම තමයි මේවා වෙන්නේ නම් හැදෙන්නේ නම් ඔව් නම් ටික විතරක් විතර හැබැයි යවන්න ක්‍රමය ලේසි එකක් විදිහට දැන් ඔන්ලයින් විදිහට යවන්න ලේසි නම් අපිට ඒ විදිහට යවන්න පුළුවන්. ඔව් ඒතකොට දැන් මේ link එකනේ යවන්න තියෙන්නේ මගේ දැන් මම දැන් මේකේ chat එකට දාන්නම් ඕනනම් බලන්න ඔයාලටත් මේක access කර හැකි කොහේ ඉඳලා chat එකේ link එකක් දැම්ම බලන්න නිකන් ඒක click කරලා නිකන් බොරුවට මේ password අදාළ නැහැ නිකන් මේකට password දාලා බලන්න මොකද එන්නේ කියලා මම මේ ඉස්සලා overall idea එකක් දෙන්න හදන්නේ මට තේරෙන හැටියට මේ ආතප්පාතක් නැතුව වගේ ඉන්නේ කියලා හිතනවා දැන් නිකන් මේ දැන් ඕලු නිසංසලා මලවි මේ දෙන්නත් මේකට රෙජිස්ටර් වෙලා තියෙනවා මේ විදි ලින්ක් එකෙන් ගිහිල්ලා. එතකොට මෙහෙම ඉතින් හැදුවොත් ඔන්ලයින්ම හැදුවොත් මේ ගැටලුවක් නෑ යවන්න ලේසි අපිට සර්ට ලින්ක් එක මේල් කළ හැකියි. එතකොට වැඩ කරන එකත් ඕනනම් බැලුව හැකියි. හැබැයි එහෙම අවුලක් කියලා හිතෙනවා නම් ෆයිල් ටික විතරක් සර්ට යවලා සේව් වෙන්න පුළුවන්. එතකොට වැඩ කළත් එකයි නැතත් එකයි. මේ ලෝකල් හදාගෙන නැත්තම් මේකෙන් හදලා ලෝකල් ඩවුන්ලෝඩ් කරලා අදාළ PHP ටිකයි මේවා ටිකයි යවන එක. කිසිම ප්‍රතිචාරයක් නැහැ කාගේවත් අදහසක් එන්නේ නැහැ. මට කියන්න නැත්තම් මෙහෙම දැන් සාමාන්‍ය මට්ටමට මං ආවොත් එහෙම සරල මට්ටමකට මේ ඔයාලා ඉන්නේ කොතනද මේකේ? ඒ කියන්නේ මෙලෝම දෙයක් තේරෙන්නේ නැද්ද මම මේ කියනවා හිතා ගන්න බැයිද නැත්තම් ඔයාලා ප්ලෑන් කරන් ඉන්න අදහස මොකද්ද කියලාවත් කියන්න. මට නම් මෙලොවම දෙයක් තේරෙන්නේ නෑ මල්ලි. මට නම් මෙලොවම දෙයක් තේරෙන්නේ නැහැ. දැන් කිව්වේ මොනවද කියලා තේරෙන්නෙත් නැහැ වගේ. ඇත්තටම කිසි දෙයක් තේරෙන්නේ එහෙනම් චතුර ඔයා කරන දෙයක් තමයි අපිට කරන්න වෙන්නේ කිසිම දෙයක් දන්නේ මම එන්න මෙම කියන්න මම ඔය සර්වර් එක මේ මැෂින් එකට දාගත්තාම එක එක කේස් හරි කරදරයි වැඩේ කරන්න ගියාම මේ හැමෝටම ඉන්ටර්නෙට් ප්‍රශ්නයක් නැතුව තියෙනවා නම් තියෙන්නේ පේෂන් දැන් මේ ජොයින් වෙලා ඉන්නේ මේ 00 වෙබ් හොස්ට් එකේ වගේ මේ හොස්ට් එකක් කෙලින්ම අරන් හැදුවාම කරදරයක් නැහැ හැබැයි මේ ෆයිල් ටික හදන එක ඒකටත් හැබැයි ඉතින් අදහස් මේක අර ලොගින් වෙන ඒවා ටික එහෙම ඉතින් අමුතුවෙන් හුරු වෙන්න වෙනවා එහෙම වුණාම හරි මම මෙහෙම කරන්නම් මේක මම වෑම්ප් දාලා නැහැ එක්සෑම් දාලා නැහැ මට චුට්ට අදහසක් කියන්නේ එක්සෑම් ලෝකල් කර මට තාම හිතා ගන්න බැරි මේ ඔන්ලයින් කරන එක ඔයාලට කරොත් එහෙම මේක හුරු නැත්තම් ටික ඇණයක් වෙනවා ඒකයි දැන් මම මගේ මේ ස්ක්‍රීන් එක පේනව නේද මේ දම් 00 වෙබ් හොස්ට් කියලා තියෙන එක ඔව් පේනවා මේකේ මෙහෙමයි මේ දැන් අපි PHP රන් කරන්න බැහැනේ ලෝකල් මැෂින් එකේ හරි එක සැයදා පෙන්නුවනේ මතක ඇති හොඳටම PHP එකක් ලියලා ඉවර වෙලා මේ කෝඩ් එකක් රන් කරන්න හැදුවොත් සර්වර් එකක් නැතුව Apache වගේ සර්වර් එකක් නැතුව PHP එක රන් වෙන්නේ නැහැ මොකද PHP කියන්නේ සර්වර් සයිඩ් එකක්නේ සර්වර් එකක විතරයි රන් වෙන්නේ මේ ක්ලයන්ට් ගේ බ්‍රවුසර් එකේ රන් වෙන්නේ නැහැ මේ කෝඩ් එක දැන් මම උදාහරණයකට පෙන්නුවොත් මේකේ මම දාලා තියෙන මේ PHP ෆයිල් එක මම මේක project 1 කියලා හැදුවේ ඒකේ දැන් මේ register
නැත්නම් login වගේ හරි ගමුකෝ login කියන එක මම open කරලා පෙන්නන්නම්. දොර මේකේ තියෙන කෝඩ් එක දැන් නම් පේන්නේ නැතුව ඇති සමහරට මේ size එක අඩු වෙති. මේ කෝඩ් එක අනිවාර්යෙන් මේක HTML ඔක්කොම තියෙනවා. මේ මෙච්චර මේ ගොඩක් classes තියෙන එක ගැන වද වෙන්න එපා. මේ මම මේක අර bootstrap කියන bootstrap use කරලා තියෙනවා. ඒ bootstrap use කරපු නිසා තමයි පෙන්නන්නම්කො මෙන්න මේ පෙනුමට එන්නේ. දැන් මේ page එක මෙහෙම පේනවනේ. මම මෙතන මට වැරදිලා මේ ටෙක්ස්ට් එකක් වැදලා තියෙන්නේ. මම ඒක එඩිට් කරලා පෙන්නන්නම් මෙතනේ. මම මේ දැන්ට අදහසක් විතරයි දෙන්නේ. ඒක මේ දැන් මම මේකෙදී මම එක ලෝඩ් කරනවා. ඒක මම වැරදි තැන ගාලා තියෙනවා. එර ඩිෆෝල්ට් යට එකට දාන්න ඕනේ නේද? පාස්වර්ඩ් එකට දාලා තියෙන්නේ. ආයික අපි නොදායිමුකෝ. දැන් මෙහෙමයි. මේකේ සාමාන්‍යයෙන් සැලකිය යුතු පෙනුමක් තියෙනවනේ. හොඳ මේ විදිහට මේ දැන් මේ බටන් එකට ගියාම මෙහෙම මේ පාට චේන්ජ් වෙනවා. ඒතර මේවල උනත් මේ alignment උනත් අර ලස්සනට තියෙනවා. මේ තියෙන්නේ bootstrap කියන එකක් මේකට link කරලා තියෙන ඉඳ මම මේක කමෙන්ට් කරන්න. කමෙන්ට් කරලා save කළා වුණ. දැන් මේ bootstrap link එක අයින් කළා. දැන් මෙන්න මෙහෙම තමයි සාමාන්‍ය HTML page එකක් වගේ වෙනවා මේක. එහෙම වුණාම. හරි අපිට අර වගේ මේ ලස්සන දාන්නේ නැතුව ඕනනම් මේ සාමාන්‍ය මේ HTML page එක විදිහට හදමු. එතකොට නිකන් සර් කරපු මට්ටමට ඉන්න හින්දා හොඳයිනේ. හරි. එතකොට ඒක තමයි bootstrap තමයි දැනට තියෙන අලුත්ම වෙබ්සයිට් හදද්දී පාවිච්චි කරන මෙතඩ් එක. මේ CSS ලියනවට වඩා ලේසි. දැන් හරි ඒ ටික පැත්තකින් තියමු. දැන් PHP රන් කරන්න බැරි හින්දා මේක PHP කෝඩ් එක පෙන්වන්න ගිහිල්ලා නේකට ආවේ. PHP එකේ තියෙන මෙන්න මේවා අපිට සර්වර් එකක් නැතුව රන් වෙන්නේ නැහැනේ. ඒක හින්දා සර්වර් එකක් ඉන්ස්ටෝල් කරගන්න වෙනවා. ඒක මේසර් කරා කියලා මට මතකයි එක දවසක් මම ජොයින් වෙද්දී. දැන් මම මෙතන කරන්නේ මේ ඔන්ලයින් සර්වර් එකක් යූස් කරන්නේ. ඒ කියන්නේ කෙලින්ම වෙබ් සර්වර් එකක්ම පාවිච්චි කරනවා ෆ්‍රී දෙන එකක් හොස්ටින් වලට 000 web host කියලා. එහෙම නැත්නම් අපේ කම්පියුටර් එක ඇතුළට අපිට වෙනම සර්වර් එකක් ඉන්ස්ටෝල් කරගන්නවා XAMPP හරි WAMP හරි කියලා. එහෙම වුණොත් ඉන්ටර්නෙට් නැතුව මේ වැඩේ කරන්න පුළුවන්. ඒ දෙකේ පොඩි භාවිතා කරන විදිහේ පොඩි වෙනස්කම් දෙකක් තියෙනවා. මට දැන් වැඩේ මුලින්ම අත ගහන්න කලින් මේ දැනගන්න ඕනේ XAMPP වගේ එකක් යූස් කරන එක හොඳ වෙයිද මෙන්න මේ 00 web host එක යූස් කරන එක හොඳ වෙයිද කියලා. මොකද මට නම් හොඳ මේක. හැබැයි ඒක ඔයාලට හොඳ වෙයිද කියලා මට විශ්වාස නැහැ. නැත්තම් try කරලා බලන්න. මේකට එකපාරක් log වෙලා 000 web host එකට. හරි ඒතකොට ඔයාලට දැන් දවස් දෙකක් try කළ හැකිනේ මේ අපි එකක් පටන් ගන්න කලින්. මෙහිමයි චතුර දැන් අපි හැමෝටම අපි හැමෝම ඉන්නේ එකම තැනනේ. ඔව්. ඔයා ඇරෙන්න අපි හැමෝම ඉන්නේ මේ කිසිම අයිඩියා එකක් නැති තැනක. හරිද? ඉතින් ඒ නිසා අපිට එක දෙයක් ගැන මුලින් ඉඳලම ඉගෙනගෙන ගියොත් අපිට ඒ දේවත් අල්ලගන්න පුළුවන් වෙයිනේ. දැන් 00 ඔය වෙබ් හොස්ට් එකේ වැඩ කරගෙන ගියොත් අපිට ඒ දේවත් අල්ලගෙන ඒ විදිහට ඒ පැත්තෙන් මේ වැඩේ කරගෙන යන්න පුළුවන් වෙයිනේ. ඔව්. ඒකේ අනිත් chance එකකුත් තියෙනවා හදිස්සියක් වුණොත් අපිට මෙහෙන් log වෙලා මේ හදන්නත් පුළුවන්. ඉතින් ඕක මොනවනො username password එක දුන්නොත් ඔයාලගේ email එකෙන් log නොවි මේ account එක මේකෙන්ම හැදුවොත් එහෙම මේ එතකොට ඒ account එක දීලා කරලා කාට හරි කියලා උදව්වක් ගන්නත් පුළුවන්. නැත්නම් දැන් ඔය ෆයිල් බලන්න බෑනේ කොහොමවත්.
ඒ තමයි අපි ස්ටෙප් බයි ස්ටෙප් හදාගෙන මේ කියන්නේ පිළිවෙලට අපි පාඩම කරගෙන ගියා නම් කට්ටියට හිර වෙන්නේ නැතුව වැඩේ කරගන්න පුළුවන් වෙයි නේද? මේ මොබයිල් වලින් try කරන අයටත් මේ දැන් හොඳ performance නැති කම්පියුටර් තියෙන අයටත් ඉන්ටර්නෙට් මේ සාමාන්‍යයෙන් කරගන්න පුළුවන් නම් මේකෙන් වැඩේ කළ හැකියි. එතකොට අපිට මේකේ ෆයිල් ටික share කරගත්තාමත් ලේසි. මේ මම මගේ අදහස කිව්වේ එකක් හදලා එක මේ HTML PHP page ටික එක්කෙනෙක් මට හැදුවේ හැකිනේ හදලා ඊට පස්සේ ඒක share කරලා ඔයාලට customize කරගත්තා නම් හරිනේ. එක එක්කෙනාගේ නම් වලින් මොනවා හරි පොඩි වෙනස්කම් ටිකක් දාලා. ඔව් එහෙම හරි ඒ වුණාට අපි හදන හැටි කට්ටිය පොදුවේ ඉගෙන ගමු. ඔව්. ඉගෙන ගන්න ගමන් ඔය ඒ වැඩේ අපිට අසයින්මන්ට් එකට කරන්න පුළුවන්. හැබැයි දැන් මෙහෙමයි මම කිව්වේ මගේ අදහස. අනිත් අය කොයි අදහසේ ඉන්නවද කියන දන්නේ නැහැ. මං කිව්වේ පොදුවේ අපි හැමෝටම හොඳයි කියලා හිතිච්ච දේ. ඉගෙන ගන්න ගමන් හොඳයි. ඉස්සර අසයින්මන්ට් ඒක තමයි අපි මේ 00 වෙබ් හොස්ට් එකේ කරන එක හොඳයි කියලා මට නම් හිතෙන්නේ මොකද එතකොට ඒ පැත්තෙන් හරි අපිට ඉගෙනගෙන ආව හැකිනේ දෙයක් කරන හැටි කියලා. ඕ අනිත් අය මොකද හිතන්නේ? ඒක හොඳයි නේද? ඒක හොඳයි හිතෙනවා. කරන හැටි පොඩ්ඩක් හරි අපි දැනගත්තොත් වාස්තියක් වෙනවා අසයින්මන්ට් එක හදිසියේ හරි පර්සනල් ප්‍රසන්ට් කරන මට්ටමක් ආවොත් මොනවා හරි කරපු දැන් අපිට චතුර ડોකියුමන්ට් එක දීලා අපි චතුරක ડોකියුමන්ට් එක සබ්මිට් කරනවා කියන එක කරලා අපේ ලකුණු කියන එක ඕකේ. ඔව් නෑ ලොකු ඒක තමයි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේක ඔය ගත්තට ආයෙත් හැමෝටම දැනගෙන ඉන්න එක හොඳයි නේද? ඔව් ඒක තමයි ලොකු කියේ දැන් අපි ඉගෙන ගන්නවා. නෑ ඔව් මේක හොඳයි. අසයින්මන්ට් එක කරද්දී පොදුවේ මේ ෂෙයා කරගෙන අපි අසයින්මන්ට් එක කරලා දෙමු. නමුත් අපි පාඩම මේ විදිහටම පියවරෙන් පියවර ඉගෙනගෙන යන් කියලා. ඔව් නිශ්චිත දවසක් දාගෙන නේද? ඔව් ඒක හොඳයි. හරි එහෙනම් මම මේකෙන් පටන් ගන්නම්. මේ අපි දැන් මම මේකේ ලොග් වෙලා ඉන්නේ මම මේකෙන් අයින් වෙන්නම්කෝ. මේක මෙහෙමයි දැන් ඔයාලගේ Google account එක තියෙනවා නම් Gmail account එකෙන් මේක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනමම ඒකට වෙනම මේ account එකක් ඒකෙම sign up වෙලා පාවිච්චි කරන්න පුළුවන් මට පොඩ්ඩක් දෙන්න නේද? හරි මම මේ ස්ක්‍රීන් එක පේනවා දැන් නේ. එතකොට මේකේ අපිට මොකක් හරි සාමාන්‍යයෙන් හොඳට වැඩ කරන වෙබ් බ්‍රවුසර් එකක් තිබ්බනම් ඇති වැඩේ කරගන්න. Chrome එක හොඳයි ගොඩක්. නැත්නම් Firefox වගේ එකක් Internet Explorer නම් එපා Edge එක වගේ එකක් පාවිච්චි කරන්න. එහෙම වුණොත් Microsoft නම් තියෙන්නේ. ඊළඟට වෙබ්සයිට් එකක් තියෙනවා 000 web host කියලා. මේ જાතිය ගොඩක් වෙබ්සයිට් තියෙනවා. මේක සාමාන්‍ය අපිට ටිකක් සුවර් එකට පාවිච්චි කරන්න පුළුවන් අනිත් සයිට් වලට වඩා 000 web host මේකට ගියහම සර්ච් කරාම හම්බ වෙනවා අවශ්‍ය නෝට් කරගන්නකෝ ඒ ටික 3 webhost.com මේකෙන් අපිට ෆ්‍රී ඩොමේන් එකකුත් හම්බ වෙනවා ඊට අමතරව මේ හොස්ටිං එකක් හම්බ වෙනවා ෆ්‍රී මෙගාබයිට් 300ක් ඩිස්ක් ස්පේස් එක තියෙන එක වෙබ්සයිට් එකක් හොස්ට් කරන්න පුළුවන් bandwidth එක 3GB වලට දීලා තියෙන කෙන bandwidth එක මගේ site එකට යන එන මිනිස්සු download කරන file එකම ඒ කියන්නේ user access වලදී මේ server එකෙන් මගේ account එක හරහා මේ හුවමාරු කරන්න දෙන්නේ GB 3ක data විතරයි. ඒක අපිට ගැටලුවක් වෙන්නේ මේ වගේ පොඩි project එකක් කරන්න. ඉතින් මේක අර limited මේ වගේ student version එකක් තමයි. check කරලා බලන්න ඉගෙන ගන්න මේක try කරන්න විතරක් දීලා තියෙන එකක්. නමුත් ඒක අපිට ඇත්තේ. මේකේ මේ free කියන එක ඒකට sign up වෙමු අපි මේ පල්ලෙහාට ආවම මේ 0 කියලා තියෙන $0 කියන එකට free sign up එකකට යමු. එහෙම ගියාම මෙතන අපේ details ටිකක් ඉල්ලනවා. ඒ කියන්නේ email එකයි password
දෙකකුයි ඉල්ලනවා. මේකෙදි හැබැයි ඔයාලගේ ඊමේල් එකට දාපු පාස්වර්ඩ් එක මොනවද? වෙනත් පාස්වර්ඩ් එකක් දාන එක ටිකක් හොඳ වෙයි. මොකද මේ ඒක දැන් අපි පාවිච්චි කරද්දී හරි කාට හරි හදිස්සිය මාරු කරන්න හරි වුණොත් ගැටලුවක් වෙන හින්දා. එහෙම නැත්නම් ඔයාලට ලේසියෙන්ම පුළුවන් එහෙම කාටවත් දෙන්න නැතුව තනියම මේ වැඩේ කරන් යනවා කියලා හිතනවනම් මේ sign in with Google කියලා ගිහිල්ලා මේ වෙද්දි මේකේ තියෙන Google account එකක් හරහා sign in වෙන එක. එතකොට අපිට ගැටලුවක් නැහැ. අලුතෙන් username password ගහන්න මොකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. Google එක හරහා මෙයා මේක verify කරගෙන මේ account එකක් හදා ගන්නවා Google එකේ තියෙන details වලින්. මෙතනින් මම දැන් යනවා මේ මෙතෙන්ට මේ ඊමේල් එකට සහ මේ පාස්වර්ඩ් දාන්න එකට. මගේ මෙතන මම ඊමේල් එක දෙන්න නම් B.Ed කියලා දෙන්නම්කෝ. මෙහෙම ඊමේල් එකක් මම දුන්නා. හරිද කියලා මතකත් නෑ මට ඒක. හරි. Please use an email address from මේකේ අනිත් ඒවාට දෙන්නේ නැහැ කියලා කියන්නේ නේද? like Gmail and Outlook වගේ ඒවාට විතරයිලු දෙන්නේ. දැන් ඔන්න ගැටලුවක් ආවා මට. එහෙනම් ඔයාලගේ Gmail එකක් පාවිච්චි කරන්න වෙයි මේකටත්. හරි මම වෙන එක try කරලා බලලා තිබුණේ නැහැ. කමක් නැහැ මෙහෙම බලමු. ඊළඟට මම මෙතන පාස්වර්ඩ් එකක් දානවා. මේ ඊමේල් එකට මම දැන් එකක් රෙජිස්ටර් කරලා තියෙන හින්දා මට එකක්වත් බැරි වේද ගන්න. ඔයාලගේ තියෙන ඊමේල් එකෙන් try කරන්න වෙනවා. හැබැයි අර පාස්වර්ඩ් එක දාද්දි ඊමේල් එකේ තියෙන එකම දාන්න එපා. එතනින් පොඩි නිදහසක් ගත්ත හැකි කාටද ෂෙයා කරන්න වුණොත් එහෙම. හරි. මේක මට පාස්වර්ඩ් මතක නැහැ. ඊමේල් එකක් හදන්න වේද දැන්? මොකද ඒකේ මුල එක පෙන්වන්නේ නැතුව මම ගියොත් එහෙම ඔයාලට ගැටලුවක් එනවා එතනින් එහාටනේ. ලොග් වෙන්න පුළුවන් අය මේකට දැන් මේ විදිහේ මේ මම මේකත් මම මේක හදා ගන්නකො ඔයාලා sign in වෙන්නකො. මේ sign in process එකට ගිහිලා නවතින්න එහෙම මොනවද ඉස්සරහට යන්න හිතා ගන්න බැයි නම්. දැන්ට තියෙන මගේ account එක මේකට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒක බැරි වෙන තත්ත්වයක් වල තියෙන මට අලුත් එකක් හදන්න. එහෙම වුණොත් අර sign in වෙනවද මම එතන තියෙන step ටික කියලා දෙන්නම් වෙනම වීඩියෝ එකකින් හරි.
බලමු මේ ඇඩ්‍රස් එක නම් හරියට ගත්තා. right. දැන් මෙහෙම හැපි මේ මේල් එක දැම්මට පස්සේ අපේ ඊමේල් එකට එනවා කන්ෆර්මේෂන් මේල් එකක්. ඒක සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් නේ. ඒකට අපි Gmail එකට ගිහලා බැලුවාම ඒකේ අපිට එනවා මෙහෙම වෙරිෆයි කරන්න මේල් එක. ඒකට ගිහිල්ලා ඒක වෙරිෆයි කරන්න. ඊට පස්සේ අපිව කෙලින්ම මේකෙන් අරයි යන්න පුළුවන් ඒකේ සර්වර් එකට ඒක වෙරිෆයි වෙනවා මේ වගේ වෙරිෆයි වෙලා යනවා. දැන් ලොගින් වෙන්නයි තියෙන්නේ. මුල ටික ඔච්චරයි. හරි. ඊට පස්සේ ලොගින් ස්ක්‍රීන් එකකටයි එන්නේ. ඊළඟට මම හිතන්නේ මෙතෙන්ට ආවහම මේ වගේ එකකට ලොග් වෙලා අර වෙරිෆයි කරාට පස්සේ එතන තියෙනවා මේ මම මෙතන මේ create some magic කියන එකට let's create some magic කියන එකට යන්න එපා කියලා කියන්නේ. ඔයාලා දැන් මේක කලින් පාවිච්චි කරන හින්දා මෙතන තමයි යන්න කියලා මම රෙකමන්ඩ් කරන්නේ. නමුත් මේ පහළ තියෙන මේ it is not my first friend මොකද tornado taking to the panel කියලා තියෙන එකට එන්න. ඊට පස්සේ ආවහම එයා මෙන්න මෙහෙම ස්ක්‍රීන් එකකට එනවා අපිව. හරි. මම අර යට දම්පාට බටන් එකට යටින් තිබ්බ පොඩි ටෙක්ස්ට් ලින්ක් එකක් තිබ්බ එතනින් ආවේ. ඊළඟට වෙබ්සයිට් එකට නමක් අහනවා අපේ. එතන දෙන්න පුළුවන් B.Ed හරි මොකක් හරි NI B.Ed ප්‍රොජෙක්ට් හරි කැමති එකක් දෙන්න. NI B.Ed එහෙම මම කෙටියෙන් දෙනවා. NI B.Ed ඒකෙදී එකටම දෙන්න වෙනවා තනි වචනයක් විදිහට. මේ යට පාස්වර්ඩ් එක ටිකක් Tamanට සුවර් පාස්වර්ඩ් එකක් දාගන්න ලේසි එකක්. මේ තියෙන එක දාගන්න එපා. ඊට පස්සේ හරි කරදරයි. මොකද ඒකෙන් ජෙනරේට් වෙලා දෙන එක දාගත්තොත් එහෙම මේ ජෙනරේට් පාස්වර්ඩ් කිව්වම මේකෙන් දෙන එක දැම්මොත් එහෙම විකාර එකක් ඉන්න කවදාවත් ඒක මතක තියාගන්න බෑ. එහෙම නැතුව මොකක් හරි සින්දුවක් හරි මේ සින්දුවක කෑලි දෙකක් හරි එහෙම එකක් දාන්න ඕන. දිගට ඕනේ කියලා එයා කියනවනම් එහෙම නැත්නම් ඔයාලට හොඳ පාස්වර්ඩ් එකක් දාගන්න කාටට ලේසියෙන් දෙන්න පුළුවන් එකක් වුණා කමන්නේ. දැන් මේක අපේ ප්‍රොජෙක්ට් එක නිසා. හරි. ප්‍රොජෙක්ට් එකට දාන පාස්වර්ඩ් එක. B.Ed 17 මම මෙහෙම දානවා. B.Ed සිම්පල් වලින්ම දානවා. B කැපිටල් කරන්න. NIE B.Ed කියලා සිම්පල් දැම්ම 17 කියලා ඔහොම දැම්මා. මේ දිගට පාස්වර්ඩ් එක මේ ෂෝ පාස්වර්ඩ් දැම්මම පේනවනේ. ඔයාලට පේන්න මොන දැම්ම මේක.
දැන් ඕන කෙනෙක්ට මේකෙන් ලොග් වෙන්නත් පුළුවන්. හරි ඊට පස්සේ සබ්මිට් කරනවා. පොඩි වෙලාවක් ගනි. දැන් අපිට ඒකෙන් අපේ account එකට අදාළව server එකක් account එකක් create කරලා දෙනවා. අර උඩ බා එකක් fill වෙනවා පේනවනේ. දැන් මෙතනින් පස්සේ මේ තියෙන ඔප්ෂන් දෙකට යන්න එපා. අපි කරන්නේ මොකද අපි කරන්න හදන්නේ මම දැන් local use කරන්න හදන්නේ අපි WordPress install කරලවත් එහෙම නැත්නම් මේකෙන් website එකක් හදාගන්න Wix වල වගේ මේකෙන් website එකක් හදලවත් නෙමෙයි කරන්න යන්නේ. ඒක නිසා මේ තුන්වෙනි ඔප්ෂන් එක upload your site කියන එකට select කරන්න. දැන් site එකක් නැහැ තමයි upload කරන්න කමක් නැහැ එහෙම select කරන්න. ඊට පස්සේ එනවා මේ වගේ file manager එකකට. හරි. මේ තමයි අපේ Apache server එක. Apache server එක මේ තියෙන්නේ. මේකේ HTML අපේ file දාන්න ඕනේ අපි මේ public HTML කියන එක ඇතුළට. මේක සාමාන්‍යයෙන් අපි local host install කරා අපිට හම්බ වෙනවා public HTML එක. ඒකේ මේ htaccess කියලා දැන් මේකේ මේ දාලා තියෙනවා file එකක්. ඒක තමයි ඔය අපිට පේන්නේ. දැන් මේකේ හදන ඕනම file එකක් අපේ මෙන්න මේ දැන් ආපු අර කලින් එකේ බැක් වුණාම මේ වගේ එකක් දකින්න පුළුවන් වෙයි. දැන් මම අලුත් ටැබ් එකකට මේක ලෝඩ් උනේ. පරණ ටැබ් එකට ගියාම මේ වගේ එකක් තමයි පෙන්වන්නේ. my website කියලා අලුත් page එකක් පෙන්නයි. එහෙම නැත්නම් ඒ පරණ එක මේ ඔටෝම රිෆ්‍රෙෂ් වෙනවා. සාමාන්‍යයෙන් browser එකේ ගැටලුවක් තිබ්බොත් තමයි රිෆ්‍රෙෂ් නොවෙන්නේ. ඒකේ මෙන්න මේ තියෙන්නේ යට මගේ URL එක. දැන් මේ website එකට යන්න ඕන කරන link එක. හරි? මම ඔන්න එක ක්ලික් කරලා පෙන්නන්නම් open in new tab. මෙන්න අලුත් එක load වෙනවා. දැන් මේක තමයි මේකේ තියෙන්නේ. මොකද මේකේ මොකුත් නැහැ ඇත්තටම. හරි? ඒ කියන්නේ මම මෙතන දාලා නැහැ මේ htaccess විතරයි තියෙන්නේ. මේකේ මේ නම ප්‍රශ්නයක් නෙමෙයි නේද මම හරි මියුට් කරානේ. දැන් ඊළඟට මෙතන මම ෆයිල් එකක් හදලා පෙන්නන්නම්. එතකොට අපි මේ URL එකෙන් ගියාම ඒක පෙන්නනවා කියලා. සාමාන්‍යයෙන් පළවෙනි ෆයිල් එක අපි හදන්න ඕනේ index කියන නමෙන්. මම create කියා new file එක. ඒක මම හදනවා index.html කියලා ෆයිල් එකක් හදනවා. දැන් මෙයාට මෙතන ෆයිල් එකක් හැදුනා. මෙතන මේ තියෙන ප්ලස් බාක් එකෙන් මම හැදුවේ PHP නම් PHP කියලා දාලා හැදුවේ හැකි ඕන විදිහට හදන්න පුළුවන්. එතන index.html. ඊළඟට මේක ඩබල් ක්ලික් කරාම මෙහෙම අපිට කෝඩ් එක පෙන්නනවා. දැන් කෝඩ් එක ටයිප් කරන්න තියෙන්නේ නැත්නම් ඔයා වෙනම ඔෆ්ලයින් ටයිප් කරපු කෝඩ් එකක් තියෙනවා නම් ඒක මෙතනට කොපි කරන්නත් පුළුවන් ඊට පස්සේ. HTML එකක් අපි හදමු ඔහම. ඊළඟට head එක title එක my project කියලා ඕනේ දැම්මේ. ඊළඟට මෙතනින් body එක පටන් ගන්නවා. මේ සාමාන්‍ය මේ අපි කරන එකම තමයි. welcome මේවා දන්නවනේ. ඒක h1 එකකට ගමු. welcome to my site කියලා මම පළවෙනි page එක ගත්තා. ඊළඟට ඒකේ මේ HTML නේ මම මේ දැන් වැඩ කරන හැටි පෙන්නන්න. ඔච්චරයි අර අච්චරයි හදාගන්න තියෙන වැඩේ තියෙන්නේ. right දැන් මේක මම සේව් කරනවා මෙහෙම. save and close උත් වෙනවා. මම නිකන් save කළේ. දැන් අපිට දීපු URL එක මේකනේ මට හම්බෙච්ච web address එක niebed.webhostapp.com කියන එක. මේක මම reload කරාම අර මම හදපු HTML එක තමයි දැන් පේන්නේ. දැන් මේ link එක මම ඔයාට එව්වා. ඔයාට ඕන වෙලාවක මේක බලන්න පුළුවන්. මේක ඕනම තැනක මේ link එක එවුවා නම් ඒ website එකක් විදිහට බැලුව හැකියි.
එච්චරයි. එතකොට අර හදන එකත් ඔය වගේ ඕනනම් එවන්න පුළුවන්. දැන් මේකේ අපිට PHP එකක් වුණත් හදා ගන්න පුළුවන්. හරි මෙතන create කියලා කෙලින්ම new file ගිහිල්ලා login.php දුවත් PHP එකක් හැදෙනවා. හරි. ඊළඟට PHP course PHP ටික ඉතින් අපිට වෙනම කොනක ඉඳලා කරන්න වෙයි මට දැන් තේරෙන හැටියට නම් ඔයාලා ඉන්න තත්ත්වයේ හැටියට සම්පූර්ණයෙන්ම PHP එකක් කරන්න වෙයි කියලා හිතෙනවා. ඒක අපි කොහොමද කරන්නේ දැන්? එක එක කරමු නේද නැත්තම් ඉවර කරන්න බෑනේ. ඔව් නේ චතුර එකපාර ඔක්කොම උන්නේ අපි ටික ටික ඉගෙන ගමු. ඔව්. මේක PHP එක හරියට සේව් වුනේ නැද්ද කියලා මම බැලුවේ. නෑ මම මේක හදලා බලමු. චුට්ටක් නයිස් මේ කරන්නේ. මේකේ මේ මම PHP ෆයිල් එක නිකන් හැදුවා. මේකට පොඩ්ඩක් ටෙක්ස්ට් එකක් වෙනම දාන්න බෑ. වෙලා යනවා ටයිප් කරන්න එකෙන්ද. කොපි කරලා දාන්නම් මේ. ඔයාලා W3 ස්කූල් එක දන්න ඕනේ. ඒකෙන් මම මේක ගත්තේ. right දැන් මේක PHP එකක් මම අර echo එකක් normal output එකක් විතරක් දාලා තියෙන්නේ. PHP දැන් මේකෙදී අපි PHP එක run කරද්දී අර page එකේම මෙතන අගට PHP එකේ URL එක දෙන්න වෙනවා. login.php මෙන්න මෙහෙම දුන්නාම මේ තියෙන PHP එක run වෙනවා. PHP එකේ output එක පේනවා. දැන් මට ඕන උනේ PHP ෆයිල් run කරන්නත් පුළුවන් මේ server එකේ එහෙමම normal text document එකද එතනම create කරලා කියලා කියන්නේ. හරි දැන් ඔන්න HTML එකක් තියෙනවා PHP එකකුත් තියෙනවා. කොහෙද තිබ්බේ ආයි මුලට ගියොත් අපි අර මේ public HTML කියලා හදාගත්ත මේ මෙතෙන්ටනේ ආවේ අපි ඉස්සල්ලාම අර upload file කියන එකට ආවම මෙතන ඉඳලා මෙතන තිබ්බ manage මේ මම මුල option දෙකම තේරුවේ නෑ ඒක ටික ආපහු recording එකෙන් හරි බලන්න. ඊළඟට එතනින් public HTML එක ඇතුලේ index කියන එක තමයි normal පෙන්නන්නේ. අනිත් ඒවා URL එක දිගට දීලා PHP run කරන්න පුළුවන්. හරි. එහෙනම් මේකින් වැඩේ කරන එක ලේසි. මොකද මේ ෆයිල් අපිට පස්සේ download කරන්නත් පුළුවන්. මෙතන තියෙනවා download කරගන්න පුළුවන්.
දොර අපේ කම්පියුටර් එකට මේක ඩවුන්ලෝඩ් වෙන හින්දා ඒ ටික මේල් කරලා යවන එකත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් ඔන්න මෙතනින් PHP SQL අර HTML කියන දෙකෙන් හදන්න කියපු ටික මෙතනින් කරගත්ත හැකි සර්වර් එකේ public HTML folder එක ඇතුලේ. ඊළඟට ආයෙ අර මුල තියෙන තැනට ආවම මේ අලුත් ටැබ් එකකට මේක ආවි කියලා මම කලිනුත් කිව්වා. කලින් එකට ආවහම ඒකේ තියෙනවා මෙන්න මෙහෙම මේ my sites කියන තැන account එක ඇතුලේ මෙතන තියෙනවා manage website කියලා මේ දෙක ගැන හිතන්න එපා. මේ මුලම තියෙන එකේ අපේ situation running කියලා තියෙනවා. ඊළඟට යට link එක තියෙනවා. මේ upgrade button එකකුත් තියෙනවා. අන් එක උඩ තියෙන මේ පින්තූරෙ මැද්දේ තියෙනවා manage website කියලා තැන. අන්න ඒක click කරන්න. හරි. ඒක මුලින්ම කරක් කමක් නැහැ. අර මම මේ දැන් කියන්නේ අදී අර SQL අපි කොහොමද මේක හදාගන්නේ කියලා. හරි. එතකොටත් අපිට ආයි හම්බ වෙනවා මෙන්න මෙහෙම තැනක්. ඒකෙනුත් මෙතනනුත් ගිය හැකි. එතන දැන් ඔක දෙවෙනි පාර ලොග් වෙනකොට ඔයාලා එන්නේ අර කලින් හිටපු තැනට. මේකට එන්නේ නැහැ එකපාරම. දැන් මෙතනනුත් මේ ෆයිල් මැනේජර් කියන තැනින් තමයි අර මේ මෙන්න මේක ගන්නෙ. ඒ කියන්නේ public HTML තිබ්බ එක ගන්න මෙතන මේ ක්ලික් කරාම මොන බාන්න එන්නේ එතෙන්ට. මම ටිකක් ලෝඩ් වෙලා තියලා මේ එන්නේ මේ public HTML තියෙන තැනට එන්නේ. ඒ කියන්නේ ඒක තමයි අපේ HTML ෆයිලුයි PHP ෆයිලුයි අපි තියාගන්නේ. හරි. ඒක වෙනමනේ වෙබ්සයිට් ෆයිල් නේ. මේක තමයි අපේ සර්වර් එක. හරි. අපි ලොගින් වුණාට පස්සේ එන්නේ මෙතෙන්ට. ඒකේ පොඩ්ඩක් ඉන්නකෝ. right මෙන්න මෙතන මම කිව්වේ මේ ෆයිල් මැනේජර් කියන තැනනොත් එන්න පුළුවන් අර කලින් තැනටම කියලා අන්තිමට නැත්te අපේ ෆයිල් තියෙන තැනට ඒක ක්ලෝස් වුණොත් බය වෙන්න දෙයක් නැහැ ලොගින් වෙලා මෙතෙන්ට ආවම හරි ඊළඟට මේකේ අපි SQL හදන්න මෙහෙමයි මෙන්න මෙතන තියෙනවා tools කියලා එකක් දැන් අපේ account එකට ආවට පස්සේ tools කියලා දැනක් තියෙනවා ඒ tools කියන එකට ආවම ඒකේ තියෙනවා database manager කියලා දැනක් database manager අගේ database manager කියන එකට එන්න එතනින් අපි අද database එකක් හදලා ඊට පස්සේ අපි නවත්තමු අදට මේ ඔය ටික කරගෙන ඊගා දවසේ ready වෙන්නේ මේ ටික කරගන්න බැරි වුණොත් කියන්නේ database manager කියන එකෙන් මෙන්න මෙතනින් අපිට database දෙකක් හදන්න දෙනවා මම මෙතනින් new database කියන එකට යනවා ඊට පස්සේ database එකට නමක් දෙන්න ඕනේ VED බටෝන් නම් NIE VED වගේ දුන්න හැකි username එකට ඕනනම් root හරි admin හරි එහෙම දෙන්නත් පුළුවන් root වගේ දුන්නත් ගැටලුවක් නැහැ මේ password එක හැබැයි තේරෙන එකක් දාගන්න සරල එකක් දාගන්න ඕනේ මේකේ පාස්වර්ඩ් එකක්වත් මේ පාස්වර්ඩ් එකක්වත් මේ ගත්තේ නැහැ තාම ආරයි මගේ මෙහෙම හරි ගියා මේක පස්සේ වැරදුනත් පාස්වර්ඩ් එක නම් රීසෙට් කරගන්න පුළුවන් ඉක්මනට ni.b1720 කියලා මම හැදුවේ මෙතන ඒක නම් පස්සේ රීසෙට් කරනවා කියලා හිතමුකෝ ඊට පස්සේ මෙතනින් මේ ක්‍රියේට් කරන්න තියෙන්නේ
ඔච්චරයි. හරි ඊළඟට මේක පොඩි වෙලාවකින් මෙහෙම ක්‍රියේට් වෙනවා පේනවා creating database කියලා. database එක ක්‍රියේට් වුණාට පස්සේ අපිට මේ PHP myadmin එක පාවිච්චි කරලා database මේ හදන්න පුළුවන්. මේ table හදාගන්න පුළුවන්. මේක question එකේ කියලා තියෙනවා table තුනක්වත් minimum තියෙන්න ඕන කියලා one to many relationship එකක්වත් තියෙන විදිහට. මේකෙදි table එක download කරගන්නත් පුළුවන්. මේ ඕනනම් SQL file ටික download කරන්නත් පුළුවන්. හරිද මේක උනාට පස්සේ ඔයාලා බලන්න මෙතන මේක එනවා මෙහෙම දම්පාට බටන් එක. ඒකේ පහළට ක්ලික් කරාම එතන එනවා PHP myadmin කියලා උඩම තියෙන මේ ඔප්ෂන් එක PHP myadmin එකට ගියාම ඔයාලට පුළුවන් වෙනවා මේ database එක දිග අරගන්න. එතකොට database එක උඩ මේ information scheme කියලා එකකුත් පෙන්නනවා. මේ database දෙකක් ඒක ගණන් ගන්න එපා. මේ උඩ තියෙන NIB8 කියන එක select කරන්න ඕන පළවෙනි පාර. ඊළඟට ඒක ඇතුලේ තමයි table හදන්නේ. SQL වලින් ඕන නම් මෙතන ගිහිල්ලා SQL වලින් හදන්න පුළුවන්. PHP myadmin ටිකක් වලට. සර් මේකක් පාවිච්චි කරාද මන්ද හුරු නෑ වගේ නම් මේ වීඩියෝස් එකක් තියෙයි බලා ගන්න හරි පුළුවන්. නැත්නම් මම කරගෙන යද්දි හරි අහුවෙන්නේ. ඒක ගොඩක් ලේසි. මෙතන අර SQL වගේ table හදන්න පුළුවන්. මේ create table ගිහිල්ලා මෙතන නමක් දීලා ඉවරලා column ගන්න දීලා ටක් ගාලා create මේ go කළා නම් table එක හැදෙනවා. අපිට පස්සේ නම් දාලා වෙනස් කරගන්න විතරයි තියෙන්නේ. ඒක අපි බලමු. ඊගා දවසට එහෙනම් අපි පළවෙනි දවසේ අද මේ මම කතා කරේ පළවෙනි ප්‍රශ්නේ විතරයි. ඒකෙදි අපි කළේ සරලව කිව්වොත් වෙබ් සර්වර් එකක් කෙලින්ම අරගත්තා 00 වෙබ් හොස්ට් වලින් රෙජිස්ටර් කරගත්තා. ඊට පස්සේ ඒකට ලොග් වෙන්න පුළුවන්ද කියන එක අයිපාරක් අපි බලමු. එක වතාවක් ඉවර කරන්න කලින් එතනින් PHP පැත්තට ඒ කියන්නේ Apache කියන සර්වර් එකයි ඊට පස්සේ MySQL කියන සර්වර් එකයි දෙක හදාගත්තා. MySQL එකෙන් database එකක් හදාගෙන සර්වර් දෙකම හම්බ වෙනවනේ ඕනම සර්වර් එකක. PHP වෙබ් සර්වර් එකක් නම් database සර්වර් එකකුත් හුඟක් වෙලාවට තියෙනවා. SQL සර්වර් එකක්. ඒකෙන් database එකක් හැදුවා. ඊළඟට Apache සර්වර් එක ඇතුලේ log වෙලා බැලුවා අපිට ෆයිල් එකක් දාලා. මෙච්චරයි කළේ. මේ කියපුවා තේරුම් නැති කොටසක් මොනවා හරි ප්‍රශ්න තියෙන කොටසක් තියෙනවා නම් අහන්න. නැත්තම් අපි වයිබ් හරහා ෂෙයා කරගමු. දැන් කවුරු හරි කමක් නැහැ කෙලින්ම මේ අර මුලම ප්‍රශ්නයක් වුණත් කමන්නේ මේ ගොම් ප්‍රශ්න කියලා හිතන්න එපා. මොනවාම හරි දෙයක් හිතනවා නම් අහන්න. ඒක නෙමෙයි ඔය රෙදි වැඩ තියෙනවා. පැහැදිලි කරගන්න දෙයක් තියෙනවා නම් අහන්න. තේරුන්නේ නැති කියලා හිතන ඕනම දෙයක් කවන්නේ අහන්න එක. අර index file එක හැදුවනේ HTML වලින්. ඔව්. ඒක රන් කරේ කොහොමද? ඒ කියන්නේ අපි මේ කොහොමද රන් කරේ සර්වර් එකේ? හරි. මම මේකෙන් ආයේ බැක් වෙලා යනවා මගේ සයිට්ස් වලට account එකේ මුලට. මෙතන ඒකේ මේ ෆයිල් මැනේජර් දැන් මේකත් මුල හිටියොත් එහෙම මේ my site කියන තැන හිටියොත් එහෙම අපි මේ මුලින්ම log වුණාම එන්නේ මේ page එකට my websites කියන page එකේ. ඒකේ මෙතන තියෙනවා යටම මේ link එක. ඒ කියන්නේ මට දැන් අපි domain එකක් set කළේ නැහැනේ මේකට. නමුත් මෙයා මේ අපිට මේ server එකෙන් domain එකක් හදලා දෙනවා. අපි free account එකක් නේ පාවිච්චි කරන්නේ ඒකට. ඒකේ domain එක තමයි https මම අර දාපු නමයි මුලින් site එක හදද්දි මේ එයාලගේ දාපු කෑල්ලකුයි කියලා හැදෙනවා. මෙන්න මේ link එකට ගියාම කෙලින්ම අර මං htdoc මේ public html එකේ දාපු මේ index html file එක තමයි open වෙන්නේ. මම පෙන්නන්නම් ගිහිල්ලා ඒකට මම මෙතන ඉඳලා යන්න ඕනේ manage my website වලට. ඊළඟට එතනින් යන්න ඕනේ මේ upload file manager කියන එකට යන්න ඕනේ. ඊට පස්සේ I can log වෙනවා. ඊට පස්සේ එතනින් public html කියන එකට යන්න ඕනේ. ඩබල් ක්ලික් කරන්න සාමාන්‍ය මැෂින් එකේ වගේම. ඊළඟට මම ෆයිල් එක හැදුවේ ඒක ඇතුලේ index.html කියලා.
ඒක ඇතුළේ නිකම්ම හදුනා index.html කියලා. එතකොට මෙන්න මෙහෙම හදලා තිබ්බ ඇතුළේ content එක මේක කෙලින්ම අරකේ වැඩ කරනවා. දැන් මට මෙතනින් ඕන නම් PHP එකට යන්න link එකක් දාන්න පුළුවන්. ඒක සාමාන්‍ය විදිහටම href සමානයි login.php. ඒකනේ මගේ ඊගාව ෆයිල් එක තිබ්බේ. ඒතර මම මේක නම් කරනවා go to login page කියලා මම මේක නමක් දැම්මම content එකට දැම්මා. දැන් මේක save කරාම ඊළඟට මට තියෙන්නේ මෙච්චරයි. මට දෙන්න URL එක තියෙනවා මුලම my sites වලට ගියාම තිබ්බ මෙන්න මේ යට තියෙන link එක. මෙන්න මේ link එකට ගියාම කෙලින්ම යන්නේ අර මම edit කරපු අවසානට හදපු HTML file එකට තමයි මේ තියෙන්නේ. ඒක දැන් අලුතින් go to login page කියලා. දැන් ඒක click කරාම කෙලින්ම ඒක ඇතුලේ තිබ්බ අනිත් මේ PHP එකටත් මාරු වුණානේ. ඔහොමනේ අපිට හදන්න කියලා තිබ්බේ මේ ටිකට මාරු වෙවි යන්න. මෙතන දැන් තියෙන PHP එකේ. දොර හැමතිස්සෙම මේ අග කොටස එන්නේ නැහැ index.html එකක් දැම්මොත්. එහෙම නොදා හිටියොත් මෙන්න මොකද්ද කියලා බලමුකෝ අපි. මේක මම rename කරන්න. index.html එක නොදා හිටියොත් වෙන දේ බලන්න හදන්නේ. ඒකේ වෙන නමක් තිබ්බොත් මම දැන් මේ ss index කියලා එක rename කළා. දැන් අපි link එකට ගියොත් එහෙම අපිට එන්නේ මේ වගේ එකක්. හරි. මට එන්නේ ඔහොම එකක් නේ. ඒ ඔයාට එහෙම එකක් එන්නේ. එහෙනම් ඔයා index.html එක හරියට නම් වෙලා නැහැ. මේ index.html කියලා තිබුණොත් තමයි public html එක ඇතුලේ ඕක එන්නේ. ඒක හරියට හැදුන්නේ නැත්නම් තමයි ඔයාට වැඩේ වෙලා ඇත්තේ. දැන් මම මේක rename කරාම තමයි ඒ ගැටලුව මට ආවේ නැත්තේ අය. මේක ආයි මම ඔන්න rename කරන්න මේ විදිහට index.html කියලා rename කළාම මගේ මේ link එකට ගිය ගමන් reload කරාම ආයි යන්නේ කෙලින් මේ page එකට තමයි. දැන් අපි මේක home html හරි මොනවා හරි ඒ නම දැම්මට හරියන්නේ නැහැ. ඔයාලට මේක ඇතුලේ තව folders උනත් හදන්න පුළුවන්. මෙතන තියෙන new folder කියලා option එක. db act කියලා මම දැම්මා db දොර ෆෝල්ඩර් එකක් හැදෙනවා dbact. ඒක ඇතුළට මට ඕන දෙයක් මේකට කෙලින්ම අප්ලෝඩ් කරන්න ඉන්සර්ට් කරන්න පුළුවන්. ෆයිල් වෙන කොහේ හරි තියෙනවා කොපි කරන්න, පික්චර්ස් දාන්න, ඒ ඕන දෙයක් මෙතෙන්ට දාන්න පුළුවන් අපිට. මම එතන දැන් නිකන් home කියලා එකක් විතරක් හදන්නම්. home.html මම මේ වෙන දෙයක් පෙන්වන්න හදන්නේ. දැන් අපි මේකේ home.html කියලා දෙන්නේ. මම ඒකේ නම දැම්මේ ෆෝල්ඩර් එකේ dbact කියලා. එහෙනම් මේකේ අගට dbact කියලා දැම්මහම එතකොට පෙන්වන්නේ සාමාන්‍යයෙන් අර සර්වර් එකකින් අපි ගියාට පස්සේ පෙන්වන්නේ මේ ඩිරෙක්ටරි ටික. ඒකෝට අර home html කියලා පෙන්වනවා මිසක් ඒක ඕපන් වෙන්නේ නැහැ. ඒකේ තියෙන ෆයිල් එක විතරක් පෙන්වනවා. අපි ඒකට මොන හරි ෆයිල් අප්ලෝඩ් කරොත් ඒ ෆයිල්ස් එතෙන්ට පෙන්වනවා එච්චරයි. මම මේකට අප්ලෝඩ් ෆයිල් කියලා දෙලා ෆයිල් එක අප්ලෝඩ් කරන්න. මම ඉමේජ් එකක් ඔන්න මේකට අප්ලෝඩ් කරා. දැන් bird jpg කියලා ඉමේජ් එකක් තියෙනවා. දැන් මේක ගිහලා මම රිෆ්‍රෙෂ් කරාම මේ ඉමේජ් එකක් මෙතන පෙන්වනවා. ලින්ක් එකක් ෆයිල් එකක් විදිහට විතරයි පෙන්වන්නේ. ක්ලික් කරාම මේක ඕපන් උත් වෙනවා. ඒක ලුවන්නේ. දැන් මේ ෆෝල්ඩරේ ඇතුලේ හැදුවා. හැබැයි මේ ෆෝල්ඩරේ මේ ෆයිල් එකේ HTML එකක් වුණොත්
කෙලින්ම index html උනොත් ඒ folder එකට ගිය ගමන් ඒකයි open වෙන්නේ. දැන් මම මේකේ නම index html කියලා වෙනස් කරන්නම්. rename home menu ට index කියලා දානවා. rename කළා. දැන් මම අර folder එක ඇතුළේ දැන් මෙහෙම මම කලින් හිටපු විදිහට පෙවුනේ. මම මේක reload කරාම දැන් his එකක් පේන්නේ. හේතුව අර index කියලා නමින් හදපු HTML එක තමයි ඒ open වෙලා තියෙන්නේ. ඒකේ මොකුත් නැහැනේ. ඒක නිසා මේ ඒක පේන්නේ නැත්තේ. දැන් මේක මම සේව් කරනවා. මම දැන් මම පොඩි කන්ටෙන්ට් එක එකතු කළා. දැන් මේ ඕපන් වෙලා තියෙන එක කියලා පෙයි. මම මේක රීලෝඩ් කරාම. හරි. මම ඒක හැදුවේ බෑග්ග්‍රවුන්ඩ් එකට අර බර්ඩ් කියලා මම අප්ලෝඩ් කරපු ඉමේජ් එකම බෑග්ග්‍රවුන්ඩ් එකට එන විදිහට මේ index html එක වෙනස් කළා. අපි සබ් ෆෝල්ඩර්ස් හැදුවා. මේකට කියන්නේ අපි දැන් ඉන්න public html කියන ෆෝල්ඩර් එකට කියන්නේ root එක කියලා. එතකොට ඒක ඇතුලේ සබ් ෆෝල්ඩර් එකක් හැදුවා. ඒ සබ් ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන ඒකේ පාත් එක දීපු සැනින් ඒක ඇතුලේ තියෙන දැන් මේ දිහා තියෙන ඒකේ පාත් එකනේ. ඒක දීපු සැනින් ඒක ඇතුලේ html index html කියලා ෆයිල් එකක් තියෙනවා නම් ඒක ඕපන් වෙනවා. එහෙම නැත්නම් එයා නිකන් ෆෝල්ඩර් එක මේ root එක විදිහට කියන ඩිරෙක්ටරි එකක් විදිහට විතරක් පෙන්නනවා. හරි. මම හිතා හිටියේ 10:45 තමයි. මම ඇති ගොඩාක් කරාම ගැටලුවන්නේ. තව ගැටලු තියෙනවා නම් අහන්න. අපි අදට සර්වර් එක විතරයි ඔන්න කන්ෆිගර් කරගත්තේ. මේ චතුර රෙකෝඩින් එක දානවා නේද අද? ඔව් රෙකෝඩින් එකක් දාන්න. සර්වර් එක සෙට් කරගමු ওই විදිහට. එතකොට ඉස්සරහට ටික කළ හැකියි කියනවා. හරිද? තව ගැටලු තියෙනවද එන? නවත්තමුද? හරි එහෙමනම් හැමෝම මේ ගැටලු නැහැ වගේ. හැමෝම මේ zero way post එකෙන් account එකක් හදාගෙන මේ PHP එකයි ඒ කියන්නේ මේ database එකකුයි මේ server එකකුයි මේ Apache server එක දෙකටම ගිහිල්ලා මේ වගේ URL එකත් එක try කරලා බලන්න. අපි හෙට හවස හරි අනිත් හරි අය දවසක ගමු එකක්. මේ ඔයාලා මේක කරගත්තාම හරි ගිය අය WhatsApp වල කතා කරන්න මොනවා මේ sorry vibe වලින් කියන්න මොනවා හරි ගැටලු තිබුණොත් එයා විසඳ ගමු. එහෙනම් මම නවතිනවා. හරි නේද? මොකටම එනවා. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.